සුබ දවසක්. අපි ගිය සතියේ භාවනා කළා මේ ශුද්ධ වූ වරප්‍රසාදයේ දීමනා ගැන. පළමුවෙනිම ප්‍රසාද නිධානයේ ප්‍රසාද ස්නාපනයේ. අද ඒ දෙවෙනි කොටස විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ හා ස්නාවක ජෝවාම්තුමා හා සම්බන්ධ කරගෙන, ඒ වගේම එහි භාවිතා වන විශේෂ වූ සංකේත. දැන් ඒකට පියුසුමක් ලෙස මම සමුදර්ශක සුවිශේෂකවල සඳහන් වෙනවා ස්වාමින් වහන්සේගේ බෞතිස්මය ගැන කතා කරනවා. විශේෂයෙන්ම ලූක්තුමා මෙන්න මෙහෙම පණිවිඩයක් අපට දෙනවා. ලූක්තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය සහ 2. තවද මුළු සෙනග බෞතිස්ම ස්නාපනය ලැබූ විට ජේසුස් වහන්සේත් බෞතිස්ම ස්නාපනය ලබා යාඥා කරමින් සිටියේදී ස්වර්ගය විවර වී ශුද්ධාත්මයානෝ පරවියෙකුගේ රූපාකාරයෙන් උන්වහන්සේ කෙරෙහි පහළ වූ විට, ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, ඔබ කෙරෙහි ඊතා ප්‍රසන්න වී සිටිමිහි අහසින් හඬක් නික්මිනි. දැන් මෙතනදී අනෙකුත් සමදර්ශක සුවිශේෂකවරු දෙදෙනා මාක් මැතෙව්තුමා නොකියන දෙයක් ලූක්තුමා කියනවා. ඒක තමයි යාඥාව. ලූක්තුමාගේ සුවිශේෂයට කියනවා යාඥාවේ සුවිශේෂය. යාඥා ක්‍රමින් සිටියේදී සහ මේ ජෝර්දාන් නදියත් එක්ක තියෙන සම්බන්ධය තුන්දෙනාම අපට මතක් කරලා දෙනවා. කොහොමද ස්වාමින් වහන්සේගේ ප්‍රසාද ස්නාපනයේ සංකේතාත්මකව මේ ජෝර්දාන් නදියට යොමුව සහ ස්නාවක ජෝවාම්තුමාගේ ආවැඩීම. දැන් එතනදී මේ මගේ ප්‍රියාදර පුතා. ස්වාමින් වහන්සේ ඇත්තටම රජ කෙනෙක්. හැබැයි ඔබ මම අද සමාජගත කරන සමාජ මිම්මෙන් සිතන රජ කෙනෙක් නෙමේ. සේවය කරමින් අනිත් එක්කෙනාව පාගමින් කොයිතරම් අරගල තුල අපට සාධාරණ ඉෂ්ට කරන්නට කීවත් ඒවට සවන් නොදී තමාගේ බලය, තමාගේ තත්වය, තමාගේ මාන්නය වෙනුවෙන් කටයුතු කරන මිනිස්සුන්ව පාගා දමලා විනාශය කරා යොමු කරන මෙවැනි මානසිකත්වයක් තුල සිටින රජ කෙනෙක් නෙමෙයි. අද ඔබට මට දන්නවා සමාජයේ ලංකාවට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන මේ අමිහිරි අත්දැකීම. ඒ නිසා නිවැරදි කාලේ නිවැරදි පුද්ගලයන්ව නිවැරදිව තෝරා නොගැනීම නිසාද සමාජයක් ලෙස, රටක් ලෙස ඔබමව විඳින දුක වචන වලින් කියන්නට ඕනේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කියන ඔව් මම රජ කෙනෙක්. ඒ රජතුමා ඉදිරියේදී පව උන්වහන්සේ කිව්වා හැබැයි මගේ රජකම මිනිස්සුන්ව තලා පෙලා පොඩි කරලා සූරා කරන රජකමක් නෙමේ. සේවය ලැබීම නොවේ, සේවය කිරීම සහ මගේ ජීවිතය අනේකා වෙනුවෙන් පිදීම. ඉතින් මේ ඔබ කෙරෙහි මම ප්‍රසන්න වෙමි. දැන් මේ දිව්‍යන් වහන්සේගේ වචන අපි මේකම දකින උත්පත්ති මේ ක්‍රිස්තිය බයිබලයේදී දෙවෙනි ගීතාවලියේ පොතේ කියවගෙන යද්දී මේ ප්‍රේමණීය පුතා කියන සංකල්පය. ස්වාමින් වහන්සේ මේ ශුද්ධෝත්‍රීත්වයේ වැඩම කිරීම, දෙවියන් වහන්සේ ශුද්ධාත්මයානෝ පරිවියකු විලාසෙන් ක්‍රිස්තුන් වහන්සේ මේ බෞතිස්මය. එහිදී ජෝර්දාන් නදිය සහ ස්නාවක ජෝවාම්තුමාගේ ආවැඩීම. මේ සිද්ධීන් එක්ක කොහොමද මේ ප්‍රසාද නිධානයේ දිගහැරීම ගැන අපි භාවනා කරමු. දැන් මේ ප්‍රසාද ස්නාපනයත් එක්කම ස්වාමීන් වහන්සේ ස්නාවක ජෝවාම්තුමාගේ චරිතයේ තිබෙනා වූ නිහතමානීකමේ ස්වරූපය ගැන අපට භාවනා කරන්නට පුංචි ඉඟියක් කරනවා. ඔහු කොහොමද වනයේ මොර ගහන හඬක් ලෙස මී පැණි කමින් වනමී වලින් තමාගේ පෝෂණය ලබාගෙන මිනිස්සුන් එක්තරා විදිහක මනස්ථාපනය කරා යොමු කිරීමක්. දැන් පුංචි කාලේම මනස්ථාපනය කරා යොමු කිරීමක් නොවුනත් නමුත් මෙතනදී අපිට ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ නිහතමානීකමේ සැබෑ භාරදූර වගකීම. ස්වාමීන් වහන්සේ ඒ ජෝර්දාන් නදියේ දන ගසද්දී නිහතමානීව බිමට වැටෙද්දි මොකද වෙන්නේ? ස්වර්ගය විවර වෙනවා. මේක තමයි අපේ ජීවිතයේ, ඔබේ මගේ ජීවිතයේ අපි ගොඩාක්ම නැති කරගෙන තියබෙන්නා වූ එක්තරා විදියක සාර ධර්මයක්, ගුණ ධර්මයක්, විනයක්. ඒක තමයි නිහතමානීකම. අපි ගොඩාක් වෙලාවට අනිත් අය ඉස්සරහා ලොකු දෙයක් අපි කියන ෂෝ එකක් පෙන්වන්න හදනවා. මමයි හපන, මමයි జగත, මම සියල්ලම දත් කියලා. හරියට කැලේ ඉන්න ලස්සනම පක්ෂියා වගේ මොනරා පිල් විදාගෙන නටද්දි මොනරා හරිම ලස්සනයි. පිල් විදාගෙන නටද්දි හැමෝම ආසයි මේ සත්වයව දකින්න. හැබැයි ආඩම්බරෙන් පිල් විදාගෙන නටන මේ මොනරා දන්නේ නැහැ ඔව් නිර්වත් බව පිටුපස්සෙන්. ඒ නිසා අපි හිතන්නේ මම ලස්සනයි, මම තමයි ඉන්න ලොකුම බලවන්ත පුද්ගලයා. නමුත් අපිට නොපෙනෙන දෙයක් ලෝකයා දකිනවා. ඒ නිසා අපි පුළුවන් තරම් නිහතමානී වෙමු. හරියට අර බණ්ඩි ගොයම් කරල
හොඳට ගොයම් වලින් පිහිදිලා වැඩි වෙලා ඒ ගොයම් ගා ටිකෙන් ටික බිමට පහත් වෙනවා. මොකද ඒ ගොයම් කරල් බණ්ඩි ගොයමින් පිරීලා තියෙද්දි ඒ ගොයම් කරල් ඔසවාගෙන ඉන්නට බැරි නිසා බිමටම පහත් වෙනවා. හැබැයි ගොයම් කරල් හැදිලා නැති වෙවුවා මොකද වෙන්නේ? ඉහළටම යනවා. ගොයම් කරල් හටගන්නේ නැහැ. ඒ නිසා ඒක ඉහළටම යනවා. අර බණ්ඩි ගොයමත විතරයි පල්ලෙහාට එන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයත් ක්‍රිස්තුන් වහන්සේ නැමැති බණ්ඩි ගොයමින් පෙරෙද්දි අපි නිහතමානීව බිමට පාත් වෙන්නට ඕනේ. අර කිසිම දෙයක් දන්නේ නැති, කිසිම දෙයක් නැතිව තමා පමණයි ජගතා, තමා පමණයි ශ්‍රේෂ්ඨයා කියලා ඉන්න පුද්ගලයා හරියට කිසිම පළදාවක් නැතු ඉහළට එසවෙන ගොයම් කරලා වගේ. ඒ නිසා ඔබ නිහතමානී වෙන්න. එතකොට තමයි ස්වර්ගයේ හඬ ඔබට මට ඇසෙන දිනය වැඩි ඈතක නැහැ. අර පළමුවෙනිම ප්‍රාණ පරිත්‍යාගීවරයාගේ ජීවිත කතාව ඔබ දන්නවා. ක්‍රියාපොතේ 6-7 වෙනි පරිච්ඡේදයේ දිගහැරුම ස්ටේවන් තුමා ගල් ගහලා මරන්නට යන මොහොතේදී පවා ඔහු මොකද කළේ? ද්වේෂ කළේ නැහැ. ඒ තමාට විරුද්ධව ප්‍රතිවිපාක එල්ල කරන මිනිස්සු දිහා බලාගෙන විවේචනාත්මකව කතා කළේ නැහැ. ඔහු කළේ ස්වර්ගයේ දෙස බැලුවා. නිහතමානීව දනගසා මේ ගල් ගසන්නන් දෙස නෙමෙයි, ඔබට විරුද්ධව විවේචන එල්ල කරන පුද්ගලයෝ දිහා නෙමෙයි. අද ගොඩාක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ, අන්න අපේ ගනුදෙනුව තියෙන්නේ අපිට විරුද්ධවාදීන් එක්ක තර්ක කරන්නට. එතකොට තමයි අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට අහිමි වෙන්නේ. අර මෝසෙස් තුමා සමග ඒ නික්මයාම ගමන ගිය මිනිස්සුන්ටත් උනේ ඕකම තමයි. ඒ මිනිස්සු දොස් නැගුවා. කාටද මේ පෙනෙන මිනිස්සයත් එක්ක මෝසෙස්ට දොස් නගිනවා. අපිව මේ පාලු කරේ විනාශ කරන්නට ගෙනාවේ කියලා. හැබැයි මෝසෙස් තුමා ගනුදෙනු කළේ ස්වර්ගීය පියාණන් එක්ක. මෙන්න මේකයි වෙනස. ඒ නිසා තමයි ස්වර්ගයේ විවර වෙලා ස්වාමින් වහන්සේගේ දර්ශනය දකින්නේ. එතනදි තමයි මේ කොච්චර තමාගේ ශාරීරිකව වේදනාවකට මුහුණ දුන්නත්, ගල් ගහලා මරනවා කියන්නේ අපිට වචනවලට හරවන්නට බැරි තරම් වේදනාවක්. ඒ වේදනාව තුල පවා මේ පුද්ගලයාට පුළුවන් වුණා පළමුවෙනි ප්‍රාණ පරිත්‍යාගයේ හැටියට සබාගත වෙන්න. මේක තමයි නිහතමානීකමේ උතුම්ම ගුණාංගය. මෙතනදී අපි දකින්නේ මෙන්න මේ ජෝර්දාන් නදිය සහ මේ ස්නාවක ජුවාම්තුමාව ස්වාමින් වහන්සේ සූදානම් කරන නිහතමානීකමේ පරමාදර්ශය. උන්වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ ළඟට යන්නද ඔබව අනුගමනය කරන්නටද කියලා. ඔහුට තිබුණා මම තමයි වඩින්නට සිටින මෙසියස් වරයා. මමයි ජගතා. ඒ නිසා ඔබ මාත් එක්ක ඉන්න අද අපි දේශපාලන කරලිය දකින කතාබහ තමයි ඕවා. මම තමයි ඔබව මුදන්නේ. සුඛිත මුදිත රාජ්‍යයක් කරා ගොඩ නගන්නට නම් මාත් එක්ක රැස් වෙන්න කියලා අපි ගොඩාක් වෙලාවට කියන. හැබැයි බලන්න මේ චරිතය, ජෝආම්ගේ චරිතය. ඔහුට අවස්ථාවක් තිබුණත් මිනිස්සු විශ්වාස කළා. ඔහු ප්‍රබල ලෙස සාක්ෂි දැරුවා. එක්වරු ශීලයේ රකිමින් දැඩි තපස් ජීවිතයකට තමාගේ ජීවිතය යොමු කරමින් ස්වාමින් වහන්සේගේ පෙරමග සූදානම් කිරීමේ කාර්යය, මේ දිවැසිවර කාර්යය උන්වහන්සේ වචනේ පරිතමාප්ත අර්ථයෙන්ම අකුරටම ඉෂ්ට කරපු පුරාණ ගිවිසුමයි නව ගිවිසුමයි යා කරන දිවැසිවරයෙක් බවට පත් වුණා. හැබැයි මෙච්චර අවස්ථාවක් ලැබිලත් නායකත්වයේ අරගෙන තමා පිටුපස එන ජනතාවට නායකත්වයේ දෙමින් ඉදිරියට යන්නට අවස්ථාවක් තිබුණත් මම මේ කියපු මහත්මා ගුණාංගය ඔහු බොහොම අගය කර පුද්ගලයෙක්. ඔහු ලස්සනට කියනවා මම පල්ලෙහාට යන්නට ඕනේ. ස්වාමින් වහන්සේ ඉහළට යන්නට ඕනේ. බලන්න අපිට වචන වලින් කියන්න ලේසි, නමුත් ක්‍රියාවෙන් යොමු කරන්නට කොච්චර අමාරුද. මේ ශ්‍රේෂ්ඨ චරිත අපේ ඉතිහාසය තුළ ජීවත් වෙච්ච. ඒ නිසා ඔහු ස්වාමීන් වහන්සේ කියන දිවැසිවරුන් අතර මේ වගේ ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් තවත් හිටියේ නැහැ කියලා. ඒ නිසා අපිට මේ ස්වාමීන් වහන්සේ කතා කරන වචනය, නමුත් මේ වචනයට පටහැනි වගේ යන්නට එක්තරා අවස්ථාවකදී අපි දකිනවා මාක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියට එද්දී මේ සෙබදිගේ පුත්‍රයන් දෙදෙනාම කතා කරලා කියනවා ස්වාමිනී අපිට අවශ්‍යයි වහන්සේගේ දකුණු පස සහ වම් පස හසුන් ගන්න. ඒතකොට උන්වහන්සේ දෙන වචනය මොකද්ද? මගේ බෞතිස්මයෙන් ස්නාපනය කරන්නට ඔබ කැමතිද? මම බොන කුසලාන ඔබත් බොනවද? උන්වහන්සේ මතක් කරන්නේ මේ බෞතිස්මයක් ගැන, කුසලානයක් ගැන. උන්ටත් අවශ්‍ය වුණා එක්තරා විදිහක සමාජ මට්ටමින් ඉහළ තානාන්තරයක් ලබා ගන්න. නමුත් අවසානයේදී ස්වාමීන් වහන්සේ ඔවුන්ව නිහතමානීකම තුලට යොමු කරනු ලැබුවා. ඉතින් මේ මනස්ථාපනයේ ප්‍රසාද නිධානය සහ ජෝර්දාන් නදිය අපි දකිනවා ජෝර්දාන් නදියේ ප්‍රසාද ස්නාපනයේදී මේ ජෝර්දාන් නදිය කියන වචනේ මුලින්ම
නව ගිවිසුමට ඇතුළු වෙන්නේ ස්වාමින් වහන්සේගේ ප්‍රසාද ස්නාපනය කියන මේ උතුම් සක්‍රමේන්තුව ලබා ගැනීමේ සිද්ධියත් සමගයි. හැම සමදර්ශක සුවිශේෂක වරයෙක්ම මේ ගැන කතා කරනවා. දැන් ඒ වගේම තමයි පුරාණ ගිවිසුමේදීත් මේ ජෝර්දාන් නදිය විශේෂයි. මෙතනදී උන්වහන්සේ එතනදී ධන ගසා මේ ශුද්ධාත්ම ආගමනයත් එක්ක කළේ මොකද්ද? නිහතමානී වුණා විතරක් නෙමෙයි, මේ ස්නාවක ජුවාම්ට කියනවා දැනට මට ඉඩ හරින්න. ස්නාවක ජුවාම්තුමා එතනදිත් ප්‍රතික්ෂේප කළා. මම නෙමෙයි ඔබ වහන්සේ මම නෙමෙයි ප්‍රසාද ස්නාපනයේ සක්‍රමේන්තුව දානය කරන්නට ඕනේ. ඔබයි මට දෙන්නට ඕනේ කියලා එතනදිත් ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු ගොඩාක් බලාගෙන ඉන්නවා. මේක හොඳම අවස්ථාව. ස්වාමින් වහන්සේ එද්දි මගේ වැඩ පෙන්නලා මගේ දක්ෂතාවයේ පිළිඹු කරන්නට හොඳම අවස්ථාවක්. ස්වාමින් වහන්සේ සමහර වෙලාවට අපිට මේ වගේ අවස්ථා දෙනවා. අපගේ විශ්වාසය, අපගේ නිහතමානී ගමේ ගුණාංගය එක්තරා විදියක පරීක්ෂා කරන්න, චෙක් කරන්න. එතනදී සමහර වෙලාවට අපි ඒ පරීක්ෂාවෙන් අසමත් වෙන්නටත් පුළුවන්. මෙතනදී ස්වාමින් වහන්සේ නිහතමානී වෙලා ඒ ජලය ශුද්ධවන්ත කළා. ඒ ජලය පාරිශුද්ධත්වයට පත් කළා. අපි පුරාණ ගිවිසුමට යද්දී ඒ කිරියෙන් පැණියෙන් උතුරන දේශයට යන්නට අවසානයේදී මේ ජොෂුවා හරහා තමයි, ඒ කියන්නේ මෝසෙස්ට එතනට යන්නට බැරුව ගියා. මේ ජොෂුවා තමයි අවසානයේදී මේ 6 ලක්ෂයකට ආසන්න ජනතාව පාලු කර ගමනේදී අවසාන මේ පොරොන්දු දේශය කරා ඇතුළු වෙන්නට මේ ජෝර්දාන් නදියෙන් එතෙර කරනවා. ඒ කියන්නේ පාපයට මැරිලා අලුත් ජීවිතයකට ඔවුන්ව ඇතුළු කරනවා. එතකොටත් මේ ජෝර්දාන් නදිය අපගේ මතකයට එනවා. ඒ වගේම එලියා දිවසිවරයාගේ කතාවෙද්දී ඔබට මතක නම් මේ එලියා සහ එලීෂා කියන දිවසිවරු දෙදෙනා යද්දී එලියා සලුවෙන් මේ ජෝර්දාන් නදියට ගසද්දී එතනින් පාරක් විවෘත වුණා. එතනින් ඔවුන් ගමන් කරනවා. ඊට පස්සේ තමයි ගිනි රථයකින් මේ එලියාව ස්වර්ගයට ඔසවා ගනු ලබන්නේ. නැවත එලීෂා එද්දී මේ සලුවත් අරගෙන ඔහුත් එහෙදේම කරනවා. මේ ජෝර්දාන් නදිය දෙබෑ වෙනවා. දැන් මේ වගේ මේ ජෝර්දාන් නදිය ගැන කතාන්දරේ පුරාණ ගිවිසුමේදීත් අපගේ මතකයට ඇතුළු වෙනවා. ඒ නිසා අපේවත් අද ජෝර්දාන් නදියේ ජලය නැති වුණොත් මේ ජලය තුලින් තමයි අද පුංචි දරුවව මේ ඇතුළාන්තයක් බවට නැත්තම් ඇතුළු කරන්නේ ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදී ජීවිතයකට. එතකොට කැනන් ලෝ එක නැත්නම් ශාසන නීති සංග්‍රහයේ 867 දිත් මේ පිළිබඳව අපට මතක් කරනවා. උන්වහන්සේගේ පැමිණීම ගැන එක එක කාලවලදී යුගවලදී සූදානම් වීමගේ අනාගත වක්තෘවරුන්ගේ කාලේ ඉඳලා අපි දන්නවා ආබ්‍රාම්, අයිසැක්, ජාකොබ් සහ ඒ ජෝසප්ගේ කතාපුවත, ඊළඟට මෝසෙස්ගේ කාලේ පුරාවටම, ඊට පස්සේ සාමුවෙල්ගේ ආලේපයත් එක්ක ඒ ඉතිහාසයට ප්‍රබලම රජවරු දාවිද් සහ සලමොන්, අවසානයේදී තමයි අපි දකින්නේ දිවැසිවරු යෙසායා සහ ආමෝස් කියන මේ දිවැසිවරුන් තුලින් ස්වාමින් වහන්සේගේ සූදානම් කිරීම අපට මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී මම කලින් කිව්වා වගේ අපි මේ සක්‍රමේන්තු ලැබීමත් එක්ක තමයි ඔබට මට නමක් ලැබෙන්නේ. දැන් මේක ඉතාමත්ම වැදගත්. අපි ඉපදිච්ච ගමන්ම නම් නැහැ. නම් අපි ලෑස්ති කරලා තියෙනවා. නමුත් මුලින්ම පියතුමා අහනවා මේ දරුවාට ඔබ දෙන නාමය කුමක්ද කියලා. එතකොට එතන ඉන්න අම්මා තාත්තා ඥාන මව්පියෝ කියනවා මම මේ දරුවාට මෙන්න මේ නම දෙනවයි කියලා. දැන් ඕක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඔයගොල්ලෝ දන්නවා අද අපි අපේ ළමයින්ට දමන නම් හරිම අමාරුයි. සමහර වෙලාවට ඒ පියතුමාට උච්චාරණය කරන්න දිව පැටලෙනවා ඒ කියන නම්. අපි දාන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ව, හොඳ කලාකරුවන්ව, හොඳ නළු නිලියන්ව, ගායක ගායිකාවන්ව සමහරට උච්චාරණය කරන්න බෑ. සිංහල අයත් නෙමෙයි, සමහරට හින්දි අයගේ නම් පවා දාලා සමහර අය මෙතනට ගේනවා ක්‍රිස්තියානි කරන්න. දැන් බලන්න අද අපේ දෙමාපියන්ට වැඩිහිටියන්ට වෙලා තියෙන දේ. නමුත් බලන්න අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා, ඒගොල්ලෝ ජුවාම් අප්පු කියයි, පාවුලු අප්පු කියයි. මේ වගේ අපි දන්නවා මේ ශුද්ධවන්තයන්ගේ ජීවිතත් එක්කම තමයි මේගොල්ලන්ගේ නම් පට බැඳිලා තියෙන. සමහරවිට ශුද්ධවන්තයෝ දෙතුන් දෙනෙක්ගෙම නම් තියෙනවා එක පුද්ගලයෙකුට. දැන් ඒගොල්ලන් තුරට පිච්ච මේ පුංචි අචල විශ්වාසය කොච්චර ගැඹුරුද කියලා අද අපේ අම්මලා තාත්තලාට මේක දැනිලා නැහැ. අපි ආච්චිලා සීයලා ගින් ආපු මේ ආభాෂය, මේ ක්‍රිස්තියානි විශ්වාසය, අපි ක්‍රිස්තියානි කාරයෙක් කියන දේට ඇතුළු වෙන මේ පළමුවෙනිම ප්‍රසාද නිදානේ මේ පුංචි ගේට්ටු අරගෙන පුංචි එකාට සමාජගත වෙද්දී ඔහුට ඇයට දමන නම අද ගොඩාක් වෙලාවට අපි දකිනවා ශුද්ධවන්තයෙක්ගේ, වන්තියක්ගේ නමක් ගෑවිලාවත් නැහැ.
ප්‍රසිද්ධිය බලාගෙන අපි එක එක චරිතවල නම් තියෙනවා. මේව තිබුවට තැබ්බට කමක් නැහැ. හැබැයි ගොඩාක් වෙලාවට අර ශුද්ධවන්තයන්ගේ නම අපි හැමදාම අපි දකිනවා ශුද්ධවන්තයන්ගේ නමක් කොහෙන් හරි ගෑවිලා තියෙනවා. ඇයි බැරි ඒ ශුද්ධවන්තයාගේ හෝ වන්තියගේ නමත් එක්ක ඒ නමට අපි අපේ ජීවිතය ඇතුල් කරගන්න. ඒක අපිට පුළුවන් පෝෂණයක් ලබන්න. ඒ නිසා තමයි නම ඉතාමත්ම වැදගත්. අපි දකිනවා මේ සුදෝ සුවිශේෂයේ මේ ලාසරස් සහ පෝසතාගේ උපමාව. ලාසරස් කියලා ඒ දුප්පතාට නමක් තිබුණා. හැබැයි පෝසතාට නමක්වත් නැහැ. මුදල නිසා නම පවා අහිමි කරගෙන. young rich man කියලා කියන තවත් සුවිශේෂකවරයෙක්. ඒ කියන්නේ තරුණ පෝසතා. ඔහුටත් කියන්නේ පෝසතා කියලා නමක් නැහැ. හැබැයි මේ නම තමයි අපගේ මුකෙන් පිටවෙන මිහිරිතම වදන. මේ නමක් කියලා ඔබේ නම කියා මගේ නම කියා හඬ ගැසුවේ ශ්‍රාවකයෙකු වන්නයි. ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවන්නේ. අර ගෝලියෝ 12 දෙනාව කඳු මතට ගිහිල්ලා යාඥා කරලා පහන් කරලා මුළු රාත්‍රියේම කන්දෙන් පල්ලෙහාට බහැලා එන ස්වාමීන් වහන්සේ ඔවුන්ව නම් කරනවා. සීමොන් පේදුරු, ජුවාම්, ජාකොබ්, තෝමස් මේ හැම කෙනෙකු නම කියලා තමයි පත් කළේ. ඒ නිසා මේ නම සභා ඉතිහාසයේ මුලින්ම ඔබට මට ලැබුණේ මේ ශුද්ධ වූ සක්‍රමේන්තුවට පින් සිදුවන්නට. ඒක තමයි මේ සක්‍රමේන්තුවේ තියෙන තවත් විශේෂ වූ අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි අපි කවදාද මේ පුංචි එකාව නැත්තම් එකීව ක්‍රිස්තියානි කරන්නේ. ගොඩාක් වෙලාවට අපි මම අර කලින්ුත් කිව්වා වගේම අපි බලාගෙන ඉන්නවා සමහර කතෝලික දෙමාපියෝ පවා බලාගෙන ඉන්නවා කාල වේලාව දින වකවානු. ස්වාමීන් වහන්සේ ඉදිරියේ හැම වෙලාවම සුබ වෙලාවල්. වෙලාව බලනවා ඉපදෙන්න, වෙලාව බලනවා ගෙදරට ගොඩ වෙන්න, වෙලාව බලනවා වැඩි වියටපත් වෙච්ච දරුවව මේ නහවන්න. මේ හැම එකටම අපේ සමහර කතෝලික බැතිමතු පවා වෙලාවල් පස්සේ දිවගෙන යනවා. නමුත් ස්වාමීන් වහන්සේ මෙවුවා ගැන කිසියම් දෙයක් හැම වෙලාවෙම උන්වහන්සේ තුල යාඥාව තුල අපි ආරම්භ කළොත් හැම වෙලාවම හොඳයි. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට අර මං කිව්ව අර සාමාන්‍ය ප්‍රසූතියකට වඩා සමහර දෙමාපියෝ කියන්නේ නෑ මට ඕනේ සිසේරියන් ප්‍රසූතියක්. මොකද අහවල් වෙලාවට අහවල් දවසේ මගේ දරුවව මේ ලෝකයට දායාද කරන්න. බලන්න මේ සමහර අය මේ තියෙනා මද විශ්වාසය, අන්ධ විශ්වාසය නිසා අපේ තිබෙනා ලස්සන සාරධර්ම ගුණාංග වලින් අපි පටහැනි වෙලා. ඒ නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මතක තියාගන්න. ස්වාමින් වහන්සේ ඔබට දෙන දරුවෝ කොයි වෙලාවෙ දෙන්නේ ඒ වෙලාව ඔබට සුබයි. සමහර අය කියන අඩු මාසේ ඉපදුනොත් මේ දරුවා ඉදිරියට යන්නේ නැහැ පෙබරවාරි මාසේ. ඒ නිසා ඒ මාසෙ ඉපදෙන්න නරකයි. දැන් මේ වගේ සමහර අය තුළ පුදුමාකාර මානසිකව ලොකු ආතතියක ඉන්නේ. මොන මාසෙ ඉපදුනත් ඒ දරුවා සුද්ධවන්තයි. පෙබරවාරි මාසෙ ඉපදෙන දරුවෝ සුද්ධවන්තය භාවයට පත් වෙලා නැද්ද? ඕන තරම් ඉන්නවා සුද්ධවන්තයෝ පෙබරවාරි මාසෙ ඉපදිලා. ඒ නිසා මේ දරුවා ඉපදුනාට පස්සේ හොඳ නමක් තියන්න ඒ එන වෙලාව කොයි වෙලාවෙ වුණත් ස්වභාවික අම්බ වෙනවා නම් ඒක බාර ගන්න ඔබම කියලා ඒ දරුවව සිසේරියන් ක්‍රමයට ගන්නට ලැහැස්ති වෙන්නට එපා. ඒ වගේම සමහර වෙලාවට දරුවෝ ඉපදුනායින් පස්සේ අපේ අම්මලා කරන තවත් ලොකුම එක්තරා විදිහක වැරැද්දක් තමයි මාස ගාණක් බලාගෙන ඉන්නවා ක්‍රිස්තියානි කරන්න. හැබැයි සභාව අපිට උගන්වන්නේ ඉපදුනායින් පස්සේ සති ගණනකින් මේ දරුවව දේව දරුවෙක් කරන්න. ඉපදුන ගමන්ම දේව දරුවෙක් වෙන්නේ නැහැ. මම අර කිව්වා වගේ අර ජන්ම පාපයත් එක්කමයි ඉන්නේ. ඒක මකා දමන්නට තමයි මේ සක්‍රමේන්තුව අපිට දායාද කරලා තියෙන්නේ. ඒකට හේතු ඇටියට කියනවා අහවල් පුද්ගලයා පිට රට ඉඳලා එනකන් ඉන්නවා. මේ කොරෝනා වසංගතයත් එක්ක ඒ එන එකත් ප්‍රමාද වෙද්දි මේ දරුවට අම්මට පල්ලියට යන්නට බෑ. සක්‍රමේන්තු ලබා ගන්නට බෑ. ගෙදරටම වෙලා ඉන්න මොකද මේ ප්‍රසාද ස්නාපනේ සක්‍රමේන්තු ලබනකම්. ඒ නිසා දින ගණන් මාස ගණන් බලාගෙන ඉන්නේ නැතුව ස්වාමීන් වහන්සේත් බලන්න ඉපදුනායින් පස්සේ අපි දන්නවා දේව පුතා දෙසැම්බර් මාසෙ ඉපදිලා පෙබරවාරි 2 වෙනිදා කාණික්ක මංගල්‍ය දින 40ක ප්‍රමාණයක් දින 40කට පස්සේ තමයි මේ පුංචි එකාව පිරිසිදු වීමේ මංගල්‍ය කියලා කියනවා දේව මෑණියන්ව. ඊට පස්සේ සභාවට ගිහිල්ලා ඒ පුංචි එකාව මේ දේව අම්මා ඔප්පු කරන්නේ. ඉතින් දින 40යි. නිසා අපිටත් පුළුවන් නම් මේවා අපගේ මතකයේ තබාගෙන ස්වාමීන් වහන්සේගේ ආදරයෙන් පිරෙන්න මේ සක්‍රමේන්තු කොච්චර අපේ ජීවිතේට වැදගත්ද. දැන් අපි තාමත්ම කෙටියෙන් මේ සංකේත ගැන පොඩ්ඩක් භාවනා කරමු. මුලින්ම ජලය. ආරම්භයේදී අපි දකිනවා මේ ජලය කියන්නේ පිරිසිදු භාවයේ සංකේතයක්. එතන ප්‍රධාන අංගයක්. විශේෂයෙන්ම අපි කියනවා ඊස්ටර් විජිල් එකේදී මේ ජලය අපි ඊටි පහන එතනට ඔබලා ලුණු ටිකක් දාලා මේ ජලය ආශිර්වාද කරනවා. ඉතින් මේ ජලය අපි තියාගෙන ඉන්නවා අවුරුද්ද පුරාවටම වගේ අවශ්‍යතාවයන් වලදී
පාවිච්චි කරන්න. ඉතින් ප්‍රසාද ස්නාපනයේදීත් මේ ජලය පාවිච්චි කරන්නට පුළුවන්. සමහර සීත රටවල් වල නම් ජලය ටිකක් උණු කරලා මේ සෞඛ්‍ය හේතුන් මත පාවිච්චි කරන්න. ඒ වගේම මැවීමේ කාර්යයේදීත් අපි දකිනවා මුලින්ම උන්වහන්සේ ජලය නිර්මාණය කරන ජලයේ මත ශුද්ධාත්මයන්ගේ ආවැඩීම. ඒත් එක්කම මේ පළමු මැවීමයි නව මැවීමයි යා කරන පුරුකක් හැටියට ජලය සංකේතවත් වෙනවා. ඒතර නෝවාගේ ජල ගැලීමේ සිද්ධියේදී ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ව විනාශ කරන්නේ නැහැ. පාපය තමයි මිනිස්යාව විනාශ කරන්නේ. ඒ නිසා මේ රතු මුහුද තුලින් නැවතත් ජලය තුලින් මේ මිනිස්සුන්ව එතෙර කරනවා. කියන්නේ වහල් කමින් නව දේශයකට යොමුව මේ ජලය මගින් ඉඟි කරනවා. සුදෝ බැසිල් කියන ශුද්ධවරයා බොහොම ලස්සනට කියනවා මේ රතු මුහුදේ සතුරාව විනාශ කරලා මේ මිනිස්සු කිරියෙන් පැණියෙන් උතුරන දේශයකට ඇතුළු වුණාක් මෙන්ම මේ ජලය තුලින් ජම්ම පාපය නැමැති ඒ පාපයෙන් නැති වෙලා අපි දේව දරුකම ලබා ගන්නවයි කියනවා. අපි නැවත යමු දෙවනි කාරණාව සුදු වස්ත්‍රය. සුදු වස්ත්‍රයක් අපි දන්නවා ප්‍රසාද ස්නාපනයේදී ඒ මත ඒ දරුවගේ ලය මත තියෙනවා. ඒ කියන්නේ සුදු වස්ත්‍රයක් කියන්නේ පොඩ්ඩක් කිලිටි ගෑවුණු ගමන්ම හොඳට විද්‍යාමාන වෙනවා, පේනවා. මේ කියන්නේ පුංචි දරුවා හරියට නිරෝගී ඒ වගේම ශුද්ධවන්ත දරුවෙක්. කිසිම පාපයක් නැහැ. ඉතින් මේ දරුවව හැමදාම මේ විදියට තබා ගන්න. මේක තමයි මේකෙන් අපි ඉඟි කරන්නේ. දැන් බලන්න පව් කලයින් පස්සේ අර ආදම් ඒව මොකද වුනේ? කොළ අතු ඇඳගත්තා. ඔවුන්ගේ විනාශයේ මුඛයට යනවා. ඒ කියන්නේ නැවතත් ස්වාමීන් වහන්සේ ඒ ස්වර්ගාරෝහණයේදී ඒ වගේම අන්‍ය රූප විලාස වීමේදී සුදු වතකින් තමයි අපිට දර්ශනි සුදු වස්ත්‍රයක් මෙන් උන්වහන්සේව දිස්සුණයි කියන මේ සුදු වසින් පිරිසිදුකම සහ අපගේ අව්‍යාජභාවය හේතු ගන්වනවා. එතකොට සුද්ධ වූ තෛලය මම කලින් උත්කමේ තෛලයන් අපි විශේෂ ආකාරයෙන් ආශිර්වාද කරනවා. මහා බ්‍රහස්පතින්දා තමයි නිල වශයෙන් ආශිර්වාද කරන්නට නියමිත වෙලා තියෙන්නේ තෛල ආශිර්වාදීය මෙහෙය. නමුත් ගොඩාක් මේ සංවල අපි දකිනවා කරන්නේ පදවිවල ඒ සුද්ධෝ සතියේ සඳුදා හෝ අඟහරුවාදා දින රාජගුරු ප්‍රසාදී වහන්සේ ප්‍රමුඛ ඒ පූජක සංඝේ පොරොන්දු අලුත් කරලා මේ තෛලයන් තුන ඕසී කියලා ඔයිල් ඔෆ් කැටිකියුමන්. ඒ කියන්නේ ප්‍රසාද ස්නාපනයේදී පාවිච්චි කරන තෛලිය OI කියන ඔයිල් ඔෆ් ඉන්ෆර්මේරියන්. ඒ කියන්නේ රෝගීන්ගේ ආලේපයේදී භාවිතා කරන තෛලිය. අනිත් එක තමයි SC සේක්‍රඩ් ක්‍රිස්මා කියන සුද්ධෝ තෛලයක සුවඳ විලවුණු මුහු කරලා තමයි මේ තෛලය නිර්මාණය වෙන්නේ. මේ තෛලයත් විශේෂ ආකාරයෙන් ඒ තෛලයේ ආශිර්වාද කරද්දී හැම පියතුමෙක්ම දකුණු අත ඉහළට ඔසවනවා රාජගුරු ප්‍රසාදීවරයාට අමතරව. ඉතින් මේ තෛලයේ තියෙන විශේෂත්වය නොමැකෙන ලාංඡනයක් අපගේ හද ගැබ තුල සනිටුහන් වෙන නිසා. ඉතින් මේ තෛලයන් තමයි ඒ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ආශිර්වාද කරලා පියතුමන්ලා හරහා අපගේ මේ සම්වලට දෙන්නේ අවුරුද්ද පුරාවටම පාවිච්චි කරන එක එක සක්‍රමේන්තු වල අපි දකිනවා ප්‍රසාද ස්නාපනය ලබද්දී පුංචි දරුවාගේ අපි ඒ සුද්ධෝ තෛලය නැත්නම් OC oil of catechumen එකත් ඒ වගේම සක්‍රමේන්තු ආකාරයෙන් එන තෛලය sacred chrisma තෛලය මේ පුංචි දරුවාගේ ලය මතත් අපි ආලේප කරනවා. ඒ වගේම ඊළඟ දේ තමයි පාස්කු ඉටිපහන. මෙතනදී ඉටිපහන කියන්නේ ආලෝකය. ජෝවාන්තුමා 8:12 කියන මම ලෝකයේ ආලෝකය වෙමි. මේ දරුවා ආලෝකයේ දරුවෙක් හැටියට සභාවට එන්නේ. ඔබ මේ දරුවව ආලෝකයේ දරුවෙක් හැටියටම තබා ගන්න. විශේෂම දේ ඊළඟ තව කාටයුත්ත තමයි ඥාන මව්පියන්. ඥාන මව්පියෝ කතෝලික වෙන්නට ඕනේ. සක්‍රමේන්තු ලැබලා තියෙන්නට ඕනේ. සභාව විසින් පනවපු දඬුවමකට අයිති නොවිය යුතුයි. ඒ වගේම අපි සමහර වෙලාවට ඥාන මව්පියන්ව තෝරාගන්නේ වත් පොහොසත්කම් බලලා. ඔහුට ඇයට තියෙනා වූ ඉඩකඩම් දේපල සහ මට මොනවද ලැබෙන්නේ කියන මේ ලෞකික දේවල් බලලා තමයි සමහර වෙලාවට අපි ඥාන මව්පියන්ව තෝරගන්නේ. එකම සුදුසුකම තමයි අපි ඔවුන්ට දෙන විශේෂ ගෞරවයක් නෙමෙයි. ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නට ඕනේ මේ දරුවව විශ්වාසීය ගමනකට යොමු කරන්න. මොන දේ තුල වුණත් ස්වාමින් වහන්සේව ප්‍රශංසා කරලා හැමදේම වෙන්නේ උන්වහන්සේගේ අනුදැනුම ඇතිවයි කියලා. ඒ නිසා මේ වගේ ඥාන මව්පියන්ව තෝරාගත්තා නම් ඒ දරුවා කොච්චර වාසනාවන්ත වෙයිද. ඉතින් මේ කාරණාත් එක්ක අපි අද මේ පළමුවෙනි සක්‍රමේන්තුව අහවර කරන නිතරම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේ අපව තෝරගන්නේ අපි කැමති පුද්ගලයන්ව නෙමෙයි අපිට මුණ ගස්වන්නේ. නමුත් ස්වාමින් වහන්සේ අපිට උන්වහන්සේට අවශ්‍ය පුද්ගලයන්වයි අපිට මුණ ගස්වන්නේ. අපිට උදව් කරන්න, ඒ වගේම අපව රිදවන්න. අපට ආදරය කරන්න, ඒ වගේම අපෙන් ඈත් වෙන්න. මේ හැම දේ තුලින්ම උන්වහන්සේ අපි විය යුතු පුද්ගලයෙක් බවට පත් කරනවා.
නිසා ඔබම වෙන්න. ස්වාමින් වහන්සේ ඔබව ආශිර්වාද වගරුවයි ලොකු ගමනක් යන විශේෂයෙන්ම ඥාන මව පියා කියන මේ ලොකු බාරදූර වගකීම මේ ප්‍රසාද ස්නාපනයේදී ඔබ ලබන මේ දරුවන්ව ශුද්ධවන්ත ජීවිතයක් කරා යොමු කරන්නට ඔබට හැකියාව වාසනාව සහ ශක්තිය ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වෙතයි.